රයිට් ඕකේ. ලියන්න ළමයි තරවක් දාලා. අද පාඩම උගන්වන්නේ මෙයා සරල අනුවර්තී චලිතය simple harmonic motion සිංහලෙන් ආදරයට කියනවා සාච්ච කියලා. සහචර නෙමෙයි සාච්ච. සරල අනුවර්තීය චලිතය. රයිට් ලියන්න තරවක් දාලා. ලියන්න තරවක් දාලා. ප්‍රත්‍යස්ත තන්තුවක් හෝ සර්පිල දුන්නක්. ප්‍රත්‍යස්ත තන්තුවක් හෝ සර්පිල දුන්නක්. දැන් ඇති වැඩ පටන් ගත්තා. වැඩ පටන් ගත්තා ඇතිද? හරි YouTube දානවා. සියලු දේවල් YouTube දානවා. Facebook එකක් දානවා. නෝට් එකක් දෙනවා. ඔක්කොම කරනවා. ඉල්ලීම් ඇති වැඩ පටන් ගමු. හරි. ඔයාට YouTube එකේ බලනවට වඩා ඉක්මනින් live connect වුණොත් බලන්න පුළුවන් ළමයි. මොකද 240p වලින් බලන්න. මෙගාබයිට් යන්නේ 100 ගානයි. YouTube එකට දාන අඩුම එකක් මෙගාබයිට් 200ට වඩා පණිනවා. මොකද ඔරිජිනල් වීඩියෝ එක GB 2ක විතර එකක් එනවා. හරි ඇති ළමයි. ලියන්න ප්‍රත්‍යස්ත තන්තුවක් හෝ සර්පිල දුන්නකට ප්‍රත්‍යස්ත තන්තුවක් හෝ සර්පිල දුන්නකට සම්බන්ධිත අංශුවක් බාහිර බලයක් යටතේ ප්‍රත්‍යස්ත තන්තුවකට හෝ සර්පිල දුන්නකට සම්බන්ධිත අංශුවක් බාහිර බලයක් යටතේ හෝ සිය බර නිසා බාහිර බලයක් යටතේ හෝ සිය බර නිසා නිරූපණය කරන චලිතයක් නිරූපණය වන චලිතයක් මෙහිදී විශ්ලේෂණය කරයි. මෙහිදී බොහෝ විට විශ්ලේෂණය කරයි. සමහර ගණන් තිබිලා තියෙන ළමයි තන්තුවකුත් නැහැ, සර්පිල දුන්නකුත් නැහැ. හැබැයි අද්භූත විදියට බලයක් ක්‍රියාත්මක වෙලා සරල අනුවර්තී චලිතය යෙදෙන. අද්භූත. හරි අද්භූත විදියට. හරි එහෙම ගණන් මම පේපර් එකකට දාන්නම්. දැනට මේ විදියට අපි ආරම්භයක් ගමු. මොකද්ද මම ලිව්වේ? ප්‍රත්‍යස්ත තන්තුවක් හෝ සර්පිල දුන්නකට සම්බන්ධිත අංශුවක් බාහිර බලයක් යටතේ හෝ සිය බර නිසා ඇති කරනු ලබන චලිතය විශ්ලේෂණය කිරීම මෙහිදී බොහෝ විට සිදු කරයි. සමහරක් විට තනියම යන සිද්ධියකුත් එනවා. හොඳේ නිකන් අංශුව නිකන් ඔහේ යනවා. හරි නැත්තම් ඔරලෝසු එක බට්ට තන්තුවකටවත් සර්පිල දුන්නකටවත් ඉදිලා නැහැනේ. හරි. එහෙම අවස්ථා තියෙනවා. හැබැයි අපේ විභාග මට්ටමට මම ටාගට් කරන්නේ විභාගෙදී ළමයි සර්පිල දුන්න කියන එකත් අහලා නැහැ සෑහෙන කාලෙකින්. අහන්නේ හැමදාම මොකක්ද? ප්‍රත්‍යස්ත තන්තුව. හා. තාම පාඩමට ආවේ නැහැ. පාඩමට අප්‍රෝච් උනේ නැහැ. ඒක නිසා හොඳට අහන් ඉන්න. ලියන්න අනුමාත්‍රකාව. කට්ටිය කමෙන්ට් නවත්තලා වැඩ පටන් ගන්න. කමෙන්ට් කරන එක නවත්ත. දන්නවනේ මගේ කට සවුත්තුයි. කවුද කින්දමන්ද බලන්නේ බනිනවා. ඔයාගේ වීඩියෝ එක ක්‍රොප් වෙනවා නම් ඇප් එක ක්ලෝස් කරලා ලොග් අවුට් වෙලා ආපහු Chrome වලින් ඩෙස්ක්ටොප් මෝඩ් දාගෙන ඉන්න. එතකොට හරියට පෙනේ. රයිට් ළමයි අහන් ඉන්න. අනුමාත්‍රකාව ප්‍රත්‍යස්ත තන්තුව. ඇත්තටම පළවෙනි මාත්‍රකාව ප්‍රත්‍යස්ත තන්තුව. වරහණක් දාලා ලියන්න. අපි සලකන්නේ ප්‍රත්‍යස්ත සීමාව තුල පමණි. සටහන් කරගන්න. ප්‍රත්‍යස්ත සීමාව තුල පමණක් අපි මේ ගණන් විශ්ලේෂණය කරනවා. තන්තු කැඩෙන්න පුළුවන්. හැබැයි කැඩෙන සිද්ධියක් වෙන්නේ ප්‍රත්‍යස්ත සීමාව තුල විතරයි. මේක වැඩිදුර විශ්ලේෂණය කරන්න භෞතික විද්‍යාව යටතේ මම ළමයි ෆිසික්ස් දන්නේ නැහැ. හරි. ඒකක් ගත්තම මම ෆිසික්ස් දන්නේ නැහැ. රයිට්. ප්‍රත්‍යස්ත තන්තුවක් ළමයි අහන් ඉන්න. දැන් අහන් ඉන්න. අපිට සරල අනුවර්තී චලිතේ ගණන් හදන්න
99ක් විතර වෙන ගැටලු වල ආපු ගැටලු වල ආපු ගැටලු වල තියෙන ගැටලු වල ගොඩක් වෙලාවට තියෙන්නේ ප්‍රත්‍යස්ත තන්තු. තන්තු එකක් හෝ දෙකක් තියෙනවා බය වෙන්න එපා. අපි ඒවා විශ්ලේෂණය කරමු. දවස් මම ප්ලෑන් කරලා ඉන්නේ 12කට 14ක් විතර දවස් යන්නත් පුළුවන්. ඔයාලගේ මට්ටම අනුව. right? දරහංගි. ප්‍රත්‍යස්ත තන්තුවක් කියන්නේ මොකක්ද? ලියන්න යටින් තරුවක් දාලා. බාහිර බලයක් යටතේ මම දෙන්නේ මහා සරල ගොන් අර්ථ දැක්වීම මොදේ විද්‍යාඥයන්ගේ අර්ථ දැක්වීම නෙමෙයි සරල ගොන් අර්ථ දැක්වීම. හරි? විභාගයට අවශ්‍ය ටික. මොකද? බාහිර බලයක් යටතේ ස්වභාවික දිග වෙනස් වී බාහිර බලයක් යටතේ ස්වභාවික දිග වෙනස්ව නැවත ස්වභාවික දිගටම පත්වන තන්තු ප්‍රත්‍යස්ත තන්තු ලෙස සරලව හඳුනාගත හැඳින්විය හැකිය. මොකක් හරි එකක් ලියගන්න. හරි? right. ඒ කියන්නේ ළමයි බාහිර බලයක් යටතේ ස්වභාවික දිග මෙයා වෙනස් කරගන්නවා. වෙනස් කරගත්තට ඒ විදියටම ඉන්නේ නැහැ. තිබ්බ තත්ත්වෙටම බාහිර බලය චුට්ට අයින් කරොත් හෝ එකපාර අයින් කරොත් තිබ්බ තත්ත්වෙටම තන්තුව නැවත පත් වෙනවා. හරිනේ? ඒ කියන්නේ වැදගත් කාරණා දෙකක් තියෙනවා. මොකක්ද? බාහිර බලය යටතේ දිග වෙනස් වෙනවා. ප්‍රත්‍යස්ත දුන්නකත් ඕක තමයි වෙන්නේ. නමුත් බාහිර බලය ඉවත් කර හෝ ටික අඩු කරොත් නැවත ස්වභාවික දිගටම යලි පැමිණේ. එහෙමනම් ඒ තන්තුවට අපි කියනවා ප්‍රත්‍යස්ත තන්තුවක් කියලා. ළමයි මේක ප්‍රත්‍යස්ත තන්තුවක්ද? මේක දැන් අදින්න බෑ බොහොම අමාරුයි මේකේ ධන ඍණ අග්‍ර දිග හොයාගෙන මේ කනෙක්ට් කරගත්තේ මේ යටින් සිදුරුත් කරා. හරි? මේක ප්‍රත්‍යස්ත තන්තුවක්ද ළමයි? මේක ප්‍රත්‍යස්ත තන්තුවක්ද? නෑ. මේක ප්‍රත්‍යස්ත තන්තුවක් නෙමෙයි. මේක බාහිර බලයක් දැන් මම මේ දීලා තියෙන්නේ. එයාගේ දිග වෙනස් වෙන්නේ නෑ ළමයි මේ. හැබැයි ඔයා ගත්තොත් රබර් පටියක් මට ඇත්තටම රබර් පටියක් ගේන්න අමතකුණා. තියෙනවද දන්නේ එකක් කරේ. දැන් රබර් පටිය. හරි? රබර් පටියක් ගත්තොත් බාහිර බලයක් දුන්නොත් ළමයි මෙහෙම ඇදලා අතෑරියොත් මොකෝ වෙන්නේ? එයා තිබ්බ ස්වභාවික දිගටම නැවත එනවා. ප්‍රත්‍යස්ත සීමාවේ පිටට ඇද්දොත් ඒක අනාථ වෙනවා. හොඳේ. අපි කතා කරන්නේ ප්‍රත්‍යස්ත සීමාව තුල ඇදිලි විතරයි. සටහන් කරගන්න ළමයි. රබර් පටියක් මට ගේන්න අවතන. සටහන් කරගන්න. right. ඊට පස්සේ ලියන්න අංක 2 මාතෘකාව. ප්‍රත්‍යස්ත තන්තුවක විතතිය. ප්‍රත්‍යස්ත තන්තුවක මොකක්ද ළමයි? විතතිය. ප්‍රත්‍යස්ත තන්තුවක විතතිය. right. ප්‍රත්‍යස්ත තන්තුවක මොකක්ද ළමයි? විතතිය. විතතිය. ලියන්න. බාහිර බලය යටතේ ස්වභාවික දිගට
බාහිර බලය යටතේ ස්වභාවික දිගෙහි වෙනස් වීමේ ප්‍රමාණය. ස්වභාවික දිගට වඩා වෙනස් වීමේ ප්‍රමාණය විතතිය ලෙස හැඳින්වේ. ස්වභාවික දිගෙහි වෙන වෙනස තිබ්බ දිගට වඩා වැඩිපුර එන දිග හෝ අඩුවන දිග. හරි? දුන්නක් නම් එයාගේ තිබ්බ දිගට වඩා අඩු වෙනවා. එතකොට ඒක තෙරපුමක් විදිහට ක්‍රියා කරන්නේ. හරි? තන්තුවක් නම් ළමයි අනිවාර්යෙන් විතතියක් ඇති වෙනවා. තිබ්බ දිගට වඩා ටිකක් වැඩි වෙනවා. ස්වභාවික දිගෙහි වෙනස. හරි? ස්වභාවික දිගට වෙන වෙනස. ආයිත් කලින් කියපු එක කියන්නකෝ. මතක නැහැ මටත් මොකද්ද කලින් කිව්වේ. හරි. ප්‍රත්‍යස්ත තන්තුක අර්ථ දැක්වීම බාහිර බලයට තේ දිග වෙනස් වෙන තන්තු. නමුත් බාහිර බලය අයින් කරොත් හෝ අඩු කරොත් ස්වභාවික දිගට නැවත පැමිණෙනවා. ප්‍රත්‍යස්ත තන්තුක විතතිය කියන්නේ ස්වභාවික බාහිර බලය යටතේ ස්වභාවික දිගෙහි සිදුවන වෙනස. හරි? ස්වභාවික දිගෙහි සිදුවන වෙනස. ස්වභාවික දිගට වෙන වැඩිපුර ලැබෙන දේ. right. බලන්න ළමයි. මෙන්න ස්වභාවික දිග. බාහිර බලයක් දෙනවා මෙයාගේ එක කෙලවරකට. මෙන්න වැඩිපුර ඇදිල්ල. වැඩිපුර ඇදුණු දිග. බාහිර බලය යටතේ. මේකට අපි ආදරයට කියනවා කවුරු කියලාද? විතතිය. ස්වභාවික දිගට වඩා වැඩිපුර ඇදිච්ච දිග. හරි? එහෙමත් නැත්නම් ස්වභාවික දිගෙහි සිදුවෙච්ච වෙනසක්. විතතිය විදියට හඳුනා ගන්න පුළුවන්. ළමයි අනිවාර්යෙන් තන්තුවක් ඇද්දොත් ආතතිය ස්පර්ශයෙන් ඉවතට ස්පර්ශයෙන් මෙහෙම අල්ලලා අදිනවා ස්පර්ශයෙන් ඉවතට ආතතිය සටහන් කරගන්න වැඩ ආයි අපි හම්බෙනවා අද උදේ 7යි කාලට 6:45 කියලා දැම්මා. මට පොඩි වැඩ වගේක් තියෙනවා ළමයි. හැලිකෙන් දෙක ෂුවර් නෑ. 7යි කාලට සංඛ්‍යානේ පාඩම තියෙනවා. මේ උදෑසන 7යි කාල 8 විනාඩි 45ක් වගේ කෙරෙන්නේ. පැය සෙෂන් එකයි විනාඩි 45යි පැය දෙකයි විනාඩි 45ක් දවසට ඉගෙනගෙන. රයිට් පැය 3ක් වගේ කෙරේ දවසට. හරි ළමයි. වැඩිපුර ඇදුණු දිග කවුරු බවට පත් වෙනවද? විතතිය බවට පත් වෙනවා. සටහන් කරගන්න. වැඩිපුර ඇදුණු දිග විතතිය බවට පත් වෙනවා. අංක 3. අංක 3 ළමයි. අංක 3. හරි? විතතියට අනුරූප ආතතිය සෙවීම. ලේසි ළමයි. මේ රූප සටහනමයි වැඩිපුර ස්වභාවික දිගට වඩා ඊදුරක් ඇදිලා කියලා හිතනවා මම. T ළමයි අනුලෝමව සමානුපාතික වෙනවා ඒකක දිගකට විතතිය. T සමාන වෙනවා ලැම්ඩා E බෙදීම L ට. එහෙමත් නැත්නම් සිංහලෙන් ලිව්වොත් ප්‍රත්‍යස්ත මාපාංකය වැඩි කිරීම විතතිය බෙදීම ස්වභාවික දිග. සටහන් කරගන්න. ඉතාමත් වැදගත් විභාගෙට අනිවාර්යෙන් පාවිච්චි කරනවා ළමයි. අතිශය 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 වැදගත්. ලැග් වෙලා නෙමෙයි, බය වෙන්න එපා. ස්ටක් වෙලා නෙමෙයි. හරි.
කරගෙන යන්න. කරගෙන යන්න. කරන් යන්න. කරන් යන්න. කරන් යන්න. නිදිමත ඉන්ටර්වල් දෙන්නේ නැද්ද කියලා අහනවා. නෑ නෑ ඒව පන්තියේදී දෙන්නේ. වැඩ විභාගෙට අනිවාර්යෙන් අහනවා ළමයි. අතිශය වැදගත්. විභාගෙට අනිවාර්යෙන් අහනවා ළමයි. අතිශය වැදගත්. අහන්න නෑ ළමයි මේ විතතිය නිසා ඇති වෙන ආතතිය සොයන්න කියලා හොඳේ. ගාන පටන් ගන්න මේක ඕන. හරි? right. මේක ඕන ගාන පටන් ගන්න මේක ඕන. මේ ගමන යන්න ළමයි මේ සූත්‍රයේ භාවිතේ පට වැදගත්. අත්‍යවශ්‍යයි. හරි? right. අපි ආදරයට මේ සූත්‍රයට කියනවා පන්තියේ හිටපු අය ඉගෙන ගත්ත කට්ටිය නම් දන්නවා මොකක්ද? මොකක්ද? ප්‍රවීණ බෙදීම සප්නා. හරි? ප්‍රවීණ බෙදීම අන්සයන්න ලියෙන්නේ සප්නා. නයන්න නෑ ළමයි. ප්‍රවීණ බෙදීම යම් විතතියක් යටතේ තන්තුවක් තුළ ඇතිවෙන ආතතිය ප්‍රවීණ බෙදීම සප්නා. හරි? සප්නා හෝ ගන්න එපා දැන් ලියන්න. ප්‍ර කියන්නේ මොකක්ද ළමයි? ප්‍ර කියන්නේ මොකක්ද? ප්‍ර කියන්නේ මොකක්ද? ප්‍රත්‍යස්ථ මාපාංකයේ තන්තුවට අදාළ දෙයක්. V කියන්නේ කවුද? මටත් මතක නැහැ. ප්‍රවීණ මතක් වෙනවද? V කියන්නේ මොකද්ද? විතතිය. බාහිර බලයක් යටතේ තන්තුවේ වැඩිපුර ඇදෙන දිග විතතිය. S කියන්නේ මොකද්ද? සප්නද? නෑ. ස්වභාවික දිග. අපේ සරල අනුවර්තයේ චලිතේ ඉන්නේ. ටෙලි නාට්‍ය වල නෙමෙයි. right. සරල අනුවර්තයේ චලිතේ පාඩම 2150ක්. මම පාඩම පටන් ගන්නකොට මට කියන්නම තුණා. භක්ති ස්තුතියි. හරි. right ළමයි. පළවෙනි වැදගත් සූත්‍රය මොකක්ද? ප්‍රවීණ බෙදීම සප්නා. ප්‍රත්‍යස්ථ මාපාංකයේ වැඩි කිරීම විතතිය බෙදීම ස්වභාවික දිග. සටහන් කරගන්න. ඔයාට ඒක කියන්නේ ලැජ්ජයි වගේ නම් මේක ලියන්න. T සමානයි ලැම්ඩා E බෙදීම L. ඔයාට ඒක කෙටි වැඩි නම් මේක කියන්නේ ප්‍රත්‍යස්ථ මාපාංකයේ වැඩි කිරීම විතතිය බෙදීම ස්වභාවික දිග. right. සටහන් කරගන්න. මතුර ගන්න පුතේ ওই සූත්‍රේ ලොවෙත් එනවා ස්වභාවික දිගට මට්ටමේ ඉඳන් මැනෙන දිග මනින්න වට ටැලන්ට් එක තියෙන්න ඕන හොඳේ. කරගෙන යන්න. චුට්ටක් අයින් වෙන්නකෝ. අයින් වුණා. ලියාගන්න. වෙලාව තියනවා ළමයි ආතල්ලේ ඉගෙන ගන්න. කරගෙන යන්න. වැඩ ඇති වැඩ right ළමයි. කරන් යන්න. ඊළඟට මේ පය දෙකත් එක ටිකක් අමාරුයි පැටලෙනවා. ඊළඟට ළමයි ප්‍රත්‍යස්ථ තන්තුවක ගබඩා වන ශක්තිය. ප්‍රත්‍යස්ථ තන්තුවක ගබඩා වන ශක්තිය. ප්‍රත්‍යස්ථ තන්තුවක ගබඩා වන ශක්තිය. එතකොට ප්‍රත්‍යබලය කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. මම දන්නේ නැහැ ළමයි. දන්නේ ප්‍රත්‍ය දන්නේ. මොකක් හරි ප්‍රත්‍යබලය කියන්නේ බෝවංකනේ තියෙන එක. මම දන්න විදිහට මේක ආතතිය සමානයි ප්‍රත්‍යස්ථ මාපාංකයේ වැඩි කිරීම විතතිය බෙදීම ස්වභාවික දිග. මට එච්චර දැනුමක් නැහැ ළමයි. මට තියෙන්නේ මේ A level වලට කම්බයින් වලට A හිකුයි
මැත් ස්පෙෂල් ඩිග්‍රී එකකුයි අවුරුදු 4ක MSc එකකුයි අවුරුදු 3ක විතර. එච්චරයි මම ඉගෙනගෙන තියෙන්නේ. ඊට එහාට තාම ඉගෙනගෙන නැහැ. හරි. මම දන්නේ. sorry. හරි තියෙන දැනුමෙන් තමයි මේ සෙල්ලම දාන්නේ. හරි. t සමානයි ප්‍රත්‍යස්ථ මාපාංක වැඩි කිරීම විතතිය බෙදීම ස්වභාවික දිග. දැන් අපි අලුත් මාතෘකාවක ඉන්නේ ළමයි. මම හිතන්නේ 4 වෙනි මාතෘකාව. ප්‍රත්‍යස්ථ තන්තුක ගබඩා වන ශක්තිය. ළමයි විභාගෙට අනිවාර්යෙන් එන්න පුළුවන්. ටිකක් වැදගත්. හරි. විභාගෙට අනිවාර්යෙන් එන්න පුළුවන්. ටිකක් වැදගත්. දැන් නම් එන්නේ නැහැ ළමයි. දැන් එන ට්‍රෙන්ඩ් එක උක අහන්නේ වැඩි. මොකද සූත්‍ර පාවිච්චි කරන්න ඔයාලට වරප්‍රසාදේ එයාලා ලබලා දීලා තියෙන නිසා වාද වෙන්න එපා. කැල් එක පවා දැන් පාවිච්චි කරන්න දෙනවලුනේ සමහර සබ්ජෙක්ට් වලට. ඒක නිසා වාද වෙන්න එපා වැඩි. නමුත් සී කල්පනාවේ අවබෝධය මතකයේ තියාගන්න ඕන කරුණක් මේක. මොකක්ද? ප්‍රත්‍යස්ථ මාපාංකයක ප්‍රත්‍යස්ථ තන්තුක ගබඩා වන විභව ශක්තිය. ප්‍රත්‍යස්ථ විභව ශක්තිය. right. විතතියකට තන්තුව තුළ ගබඩා වන බයන්න හොදේ මේ ගබඩා වන ප්‍රත්‍යස්ථ විභව ශක්තිය සමානයි සූත්‍රෙම යටින් ලියන්න ළමයි. සූත්‍රය යටින් ලියන්න භාගයක්. ඇත්තට මෙයා විචල්‍යයක් x විචල්‍ය කියලා හිතලා අනුකලනය කරන්න තියෙන්නේ. ඒව ඕනේ නැහැ. අනේ ඒව ඕනේ නැහැ. භාගයක් ලැම්ඩා e වර්ගයේ බෙදීම l. ලියා ගන්න කොටු කරගන්න. ගබඩා වන ප්‍රත්‍යස්ථ විභව ශක්තිය ළමයි භාගයක් e වර්ගය භාගයක් ලැම්ඩා e වර්ගයේ බෙදීම l වෙනවා. සටහන් කරගන්න. ඔයාලා අනිත් ශක්තියින් දන්නව නේද? මොනවාද අනිත් ශක්තියින් ළමයි? ජීවේ බලයේ ශක්තිය මොනවාද අනිත් ඒවා? චාලක ශක්තිය දන්නවනේ. භාගයක් mv වර්ගය. විභව ශක්තිය දන්නවනේ. ගණන් හදනකොට මම එකපාර පාවිච්චි කරනවා උදේ. තරහ වෙන්න එපා මත් එක්ක. චාලක ශක්තිය භාගයක් mv වර්ගය පුතේ. විභව ශක්තිය mgh. එහෙම මතක තියාගන්න. ගණන් හදනකොට මම චුට්ටක් පාවිච්චි කරනවා. right. කරගෙන යන්න. කැල් එක දෙයිද නැද්ද කියන එක දැන් හිතන්න එපා. වැඩ කරන්න ළමයි. දැන් මේ ගොඩක් කට්ටිය ඔන්ලයින් උගන්වන්න පටන් ගන්න ළමයික හොඳ ප්‍රවණතාවයක්. මම හිතන්නේ මම මාසයක් විතර වෙන ඔන්ලයින් උගන්වන්න පටන් ගන්න. මම මුලින් ඉඳන්ම වැඩ කරා. හොඳයි. ඔයාලට සෙතක් වෙන්නේ එකේ විභාගයේ අද මම හිතන්නේ උදේ ගරු අමාත්‍යතුමා කතා කරලා කිව්වා ඔප්ෂන්ස් 3ක් තියෙනවා කියලා. පළවෙනි එක විභාග කාල දැමීම, දෙවෙනි එක විෂය නිර්දේශයෙන් කොටසක් පමණක් විභාගයට ඇසීම, තුන්වෙනි එක මට මතක නැහැ. ඒක නෙමෙයි ඔප්ෂන් එක. මට මතක නැහැ. කොහොම හරි කල් දැම්මොත් ඔයාලට හොඳයි. විෂය නිර්දේශයෙන් යම් කොටසක් විතරක් ඉගෙනුවොත් ප්‍රශ්න කරොත් ඒක පොඩ්ඩක් අසාධාරණයි ළමයි. මට දැනෙන විදිහට. හරි. මොකද සමහර අයට ලේසිම පාඩම් සමහර වෙලාවට අන්තිම පාඩම්. සමහර අයට අමාරුම පාඩම් තමයි මුල් පාඩම්. හරි. right. එල. වැඩ කරමු. right okay ළමයි. කාරණා කීයක් කතා කරන්නද? මාත් එක්ක කියන්න. වා තනියම හෝ කාත් එක්ක හරි මේ ලයිව් සෙෂන් එක බලාගෙන ඇති. දෙන්නෙක් බලනවා වෙන්න නම් බෑ. දෙන්නෙක් බලනවා නම් අනිත් එක්කෙනා දිහා බලන්න. මොකටද තමස ඉන්නේ කියලා. හරි. අහන් ඉන්න. මාත් එක්ක කියන්න. සරල අනුවර්තනයේ චලිතේ පාඩමට ආරම්භයක් අපි ගත්තේ. හඳුනා ගැනීමක් කරා. කවුරු ගැනද ළමයි? ප්‍රත්‍යස්ථ තන්තු ගැන. මොනවා ගැනද අපි හඳුනා ගැනීමක් විශ්ලේෂණයක් කරේ? ප්‍රත්‍යස්ථ තන්තු ගැන. ඔයාට ප්‍රත්‍යස්ථ තන්තුව ගැන හැඟීමක් නැත්තම් වහාම හෙට නෙමෙයි අද රබර් පටියක් දෙකට කපලා මෙහෙම බඩට තියලා ඇදලා අතහැරලා බලන්න හැඟීම දැනෙයි ළමයි. බඩම වෙන්න ඕනේ නැහැ කැමතන. හරි?
එතකොට තන්තුවක ගබඩා වෙන ශක්තියයි ආතතියක් නිර්මාණය වෙනවා කියන එකයි ඔයාට ෆීලින් එකක් සහිතව දැනෙන්න පටන් ගන්නවා. right. ප්‍රත්‍යස්ත තන්තුවේ ළමයි ගුණාංග දෙකක් අපි කතා කරා. මොනවාද මේ කතා කරපු ගුණාංග දෙක? පළවෙනි එක මොකක්ද? ඇද්දොත් තිබ්බ තැනටම එනවා. තුනක් කතා කරලානේ. ඇද්දොත් තිබ්බ තැනටම එනවා. ඇද්දම එන විතතිය නිසා ආතතියක් එනවා. කවුද? ප්‍රත්‍යස්තමාපාංකේ වැඩි කිරීම විතතිය බෙදීම ස්වභාවික දිග කියන සූත්‍රයෙන් අපිට ඒ ආතතිය හොයාගන්න පුළුවන්. තුන මොකක්ද? ඇද්දම ශක්තියක් ගබඩා වෙනවා. ඒ ගබඩා වෙන ශක්තිය ළමයි සූත්‍රයෙන් අපිට මතක තියාගන්න පුළුවන්. මොකක්ද? භාගයක් ලැම්ඩා ඊ වර්ගයේ බෙදීම දෙකක් n සටහන් කරගන්න. හතරක් කිව්වද වැදගත් කාරණා? මතක නැහැ. හරි. මේ දෙක මතක තියාගන්න. මේ දෙක මතක තියාගන්න. වැඩ. right. සර් ප්‍රත්‍යස්ථා විභව ශක්තිය ගැන කියපු කරුණ කියන්නකෝ. ලියා ගන්න බැරි වුණා. අඩේ කොල්ල මට මතක නෑ මං කියපේ කොහොමද? ප්‍රත්‍යස්ථා විභව ශක්තිය කියන්නේ තන්තුව විතතියකට ලක් වුණාම ඒ තන්තුව ඇතුලේ ගබඩා වෙන ශක්තිය. එහෙම නැත්නම් E සමානයි ශක්තිය සමානයි විප්‍රත්‍යස්ථ විභව ශක්තිය සමානයි භාගයක් ලැම්ඩා E වර්ගයේ බෙදීම L. නිකන් භාගයක් MV වර්ගයේ වගේමයි M වෙනුවට තියෙන්නේ නෑ පහෙන් ඉපා. හරි. මේක කටපාඩම් කරගන්න. හරි. right okay. වැඩ. බව්ව කන්ෆියුස් වෙලා මොකෝ? දන්නේ මොකද කියලා. right ළමයි okay. ලියන්න මාතෘකාව. දැන් ගේමට බහිනවා. ලියන්න ළමයි මාතෘකාව. සරල අනුවර්තීය චලිතයේ අර්ථ දැක්වීම. අපිට පාඩමට ඕන කරන දේවල් සාකච්ඡා කරලා ඉවරයි ළමයි. දැන් අපි පාඩමේ නියැලෙමු. විශ්ලේෂණය කරමු. හැඟීමක් ඇති කරගමු පාඩම ගැන. වැඩ. හරි. සංසුන්ින්. ලියන්න ළමයි. සමීකරණේ ව්‍යුත්පන්න කරන්න කිව්වොත් ඕනේ නෑ අහන්න නෑ සමීකරණේ ව්‍යුත්පන්න කිරීම. ඕනනම් මම නෝට් එකක් දාන්න සමීකරණේ ව්‍යුත්පන්න කිරීම තියෙන එක. ඔයාලා හිතාගන්න මට බෑ කියලා ඒක. එතකොට මම නිදහස්නේ අමිල සර්ට ඒ ව්‍යුත්පන්නේ බෑ කියලා හිතාගන්න. හරි. ඕනේ නෑ ළමයි ඒව අහන්න නැහැ. සරල අනුවර්තී චලිතේ පාස් පේපර් ටිකක් කරලා බලන්නකෝ. ෆිසික්ස් වලට නම් අහනවා ඇති. පාස් පේපර් වල අහලා නැහැනේ ව්‍යුත්පන්න කිරීම. ඕන ව්‍යුත්පන්න කරන්න පොඩි දිගකට ඒකක දිගකට විතතිය හොයලා ව්‍යුත්පන්න කරන්න පළවෙනි එක. දෙවෙනි එක ව්‍යුත්පන්න කරන්න අනුකලනය කරලා බිඳුවේ සිට x දක්වා. ඒක ලස්සනට එනවා. හරි. මම දන්නේ නැහැ කියලා උපකල්පනය කරලා. right okay ඇති. සංසුන්ින්. වැඩ. රණ්ඩු වෙන්න එපා. වැඩ. දැන් අහන් ඉන්න ළමයි. මං මාතෘකාවක් දැම්මේ සරල අනුවර්තීය චලිතයේ අර්ථ දැක්වීම. මොකද්ද? සරල අනුවර්තීය චලිතයේ අර්ථ දැක්වීම. ලියන්න ළමයි මෙහෙම තරුවක් දාලා. හොඳට අවබෝධයෙන් ලියා ගන්න ඕනේ. පටල ගන්න එපා මේක. මේක ආයි නෑ දෙයියෙක් වගේ සලකන්න ඕන අර්ථ දැක්වීම. හරි? ලියා ගන්න.
හොඳට අහන් ඉන්න. හොඳට ලියා ගන්න. තදට එපා හොඳට ලියා ගන්න. අවබෝධයෙන් ලියා ගන්න. යම් අචල ලක්ෂයක් කම්පන කේන්ද්‍රය කර ගනිමින් 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 චලිත වන වස්තුවක කේන්ද්‍රය දෙසට වූ ත්වරණය චලිත වූ වස්තුවක කේන්ද්‍රය දෙසට වූ ත්වරණය කේන්ද්‍රය දෙසට වූ ත්වරණය චලිත වන වස්තුවක කේන්ද්‍රය දෙසට වූ ත්වරණය කේන්ද්‍රයේ සිට මනින ලද විස්ථාපනයට කේන්ද්‍රයේ සිට මනින ලද විස්ථාපනයට අනුලෝමව සමානුපාතික නම් අනුලෝමව සමානුපාතික නම් හරි අනුලෝමව සමානුපාතික නම් චලිත වස්තුව සරල අනුවර්තයේ චලිතයේ යෙදී සරල අනුවර්තයේ චලිතයේ යෙදී right ඇයි මේ රණ්ඩු වෙන්නේ කට්ටිය වැඩ මම නැවත ළමයි අර්ථ දැක්වීම ලියන්නම් නැවත අර්ථ දැක්වීම ලියන්නම් නැවත අර්ථ දැක්වීම ලියන්නම් නැවත අර්ථ දැක්වීම ලියන්නම් අචල ලක්ෂයක් කම්පන කේන්ද්‍රය කර ගනිමින් 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 චලනය වන වස්තුවක කම්පන කේන්ද්‍රයේ දෙසට වූ ත්වරණය කම්පන කේන්ද්‍රයේ දෙසට වූ ත්වරණය කම්පන කේන්ද්‍රයේ දෙසට වූ ත්වරණය අචල ලක්ෂයේ සිට මනින ලද විස්ථාපනයට සමානුපාතික වේ නම් අචල ලක්ෂයේ සිට මනින ලද විස්ථාපනයට සමානුපාතික වේ නම් විස්ථාපනයට
සමානුපාතික වේ නම් විස්ථාපනයට සමානුපාතික වේ නම් විස්ථාපනයට සමානුපාතික වේ නම් විස්ථාපනයට සමානුපාතික වේ නම් එම චලිතය සරල අනුවර්තීය චලිතයක් වේ. එම වස්තුව සරල අනුවර්තීය චලිතයක යෙදේ. right okay. right හරි හරි දැන් ළමයි අපිට පාඩම හිමින් සැරේ ගොඩ දාගන්න තියෙන්නේ. තාම කිසිම කෙනෙක්ට පාඩම පිළිබඳ කිසිම අවබෝධයක් ඔළුවට ගිහිල්ලා නැහැ. කාරණා 3ක් පමණක් සාකච්ඡා කරා අපි. මොනවාද සාකච්ඡා කරපු කාරණා 3 ළමයි? පළවෙනි එක මොකක්ද? ප්‍රත්‍යස්ත තන්තුවක් කියන්නේ මොකක්ද? දෙවෙනි එක ප්‍රත්‍යස්ත තන්තුවක් බාහිර බලයකට යටත් වුණාම හටගන්න ආතතිය හොයන්නේ කොහොමද? ප්‍රත්‍යස්ත මාපාංකයේ වැඩි කිරීම විතතිය බෙදීම ස්වභාවික දිග. තුන්වෙනි කාරණේ ප්‍රත්‍යස්ත තන්තුවක් ඇදෙන නිසා ඒ ප්‍රත්‍යස්ත තන්තුව තුල විභව ශක්තියක් නිර්මාණය වෙනවා. ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙන විභව ශක්තිය ප්‍රත්‍යස්ත විභව ශක්තිය නම් වෙනවා. ඒ විභව ශක්තිය ළමයි අපිට හොයාගන්න පුළුවන් මෙයාව විචල්‍යයක් විතතිය විචල්‍යයක් කියලා හිතලා අනුකලනය කළා බිඳුවේ සිට x දක්වා මේ සූත්‍රේ නොයව මම කතා කරන්න යන්නේ මොකද 22 ළමයිතුත් මෙතන සමහරලාට සම්බන්ධ වෙලා ඉන්නවා 21 ළමයිතුත් ඉන්නවා ඉතින් යාලා තාම මේ පාඩම් දන්නේ නැහැ අපිට ලැබෙනවා ලස්සන සූත්‍රයක් විභාගෙදී ඍජුව පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රයක් මොකක්ද ළමයි භාගයක් ලැම්ඩා e වර්ගයේ බෙදීම l කියලා right okay පළවෙනි කාරණය හරි හරිනේ මුල් ටික ඉවරයි ඔන්න අර්ථ දැක්වීම හිතා ගන්න අපහසුයි තේරුම් ගන්න අපහසුයි ඕක මන් දන්නවා හරි සරල අනුවර්තීය චලිතයේ අර්ථ දැක්වීම ටිකක් මදක් විතර සිසුන්ට ළමයින්ට තේරුම් ගන්න අමාරුයි ඉතින් ඒකනේ මේක අමාරු පාඩමක් කියලා සමාජගත වෙලා තියෙන සංයුක්ත ගණිත ළමයි අතර සිසුන් අතර හරි එනිසා මේ අර්ථ දැක්වීම අපි පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලමු කාරණා දෙකක් තිබ්බා ළමයි හොඳට බලන්න අචල ලක්ෂයක් තිබ්බා මේකට සාපේක්ෂව තමයි සරල අනුවර්තීය චලිතය සිද්ධ වෙන්නේ මොකක්ද මේ අචල ලක්ෂයට සාපේක්ෂව තමයි සරල අනුවර්තීය චලිතය මොනවා වෙන්නේද සිද්ධ වෙන්නේ කම්පන කේන්ද්‍රය කරගනිමින් චලිත වන වස්තුවක් කම්පන කේන්ද්‍රයේ සිට මනින ලද විස්ථාපනයක් ඇඳගන්න රූප සටහන අචල ලක්ෂයක් තියෙනවා ළමයි ඒ අචල ලක්ෂයේ ඉඳන් චලනය වන වස්තුවට මනිනවා විචල්්‍ය විස්ථාපනය හරිද දැන් රූපය මවා ගන්න අචල ලක්ෂයක් තියෙනවා ළමයි හරිද අචල ලක්ෂයක් තියෙනවා ඒ අචල ලක්ෂයේ ඉඳන් යම් විස්ථාපනයක් ලැබමින් චලිත වස්තුවක් සිය චලිතය නිරූපණය කරනවා මේක චලිත වස්තුව නම් මං අචල ලක්ෂය නම් මෙයා චලනය වෙනවා මට සාපේක්ෂව මේ චලිත වස්තුවට ළමයි විස්ථාපනයක් ලකුණ එනවා x කියලා මේ x විස්ථාපනයේ විචල්‍යය මේ එන්න වැඩි වෙනවා
විචල්්‍ය දිග. right? නමුත් වස්තුවේ ත්වරණයේ දිශාව කම්පන කේන්ද්‍රයේ පැත්තටලු. මොකක්ද? ත්වරණයේ දිශාව කම්පන කේන්ද්‍රයේ පැත්තටලු. හොඳට අහන්න. ළමයි සාමාන්‍ය පරිදි O අචල ලක්ෂයක් තියෙනවා. සාමාන්‍ය පරිදි O අචල ලක්ෂයක් තියෙනවා. විස්ථාපනයේ ලකුණු වෙනවා චලිත වස්තුව දිශාවට. හැමතිස්සෙම අපි සාපේක්ෂ ත්වරණය යටතේ සාකච්ඡා කරා ළමයි. විස්ථාපනයේ ලකුණු වන දිශාවටම ත්වරණය ලකුණු විය යුතුයි. මේ තියෙන්නේ වස්තුවේ ත්වරණය ලකුණු වීම. හරි. සරල අනුවර්තීය චලිතේ අර්ථ දැක්වීමේ ගොඩ නැගෙන්නේ ත්වරණය අනුලෝමව සමානුපාතිකයි විස්ථාපනයේ මනින ලබන දිශාවට ප්‍රතිවිරුද්ධව ඍණික්ස්. මේ තියෙන්නේ දිශාවෙහි ප්‍රතිවිරුද්ධ බව. සරල අනුවර්තීය චලිතයේ යෙදෙන වස්තුවේ ත්වරණයේ විශාලත්වය විස්ථාපනයට සමානුපාතික වෙනවා. විශාලත්ව සමානුපාතික වේ. සටහන් කරගන්න. විශාලත්ව මොනවා වෙනවද ළමයි? සමානුපාතික වේ. සටහන් කරගන්න. විශාලත්ව මොනවා වෙනවද ළමයි? සමානුපාතික වේ. සටහන් කරගන්න. right. කාරණා කීයක් වාගේ ඔළුවේ වැඩ කරන්න ඕනද? චලනය වන වස්තුවට විස්ථාපනය මැනෙන්නේ මේ පැත්තට. සෛද්ධාන්තිකව අපි ත්වරණයේ ලකුණු කරන්නේ මේ පැත්තට. එනමුත් ත්වරණයේ දිශාව ඇත්තටම තියෙන්නේ කොහෙටද ළමයි? මේ පැත්තට. කේන්ද්‍රයේ දෙසට. එම නිසා අපි ඍණ ලකුණක් පාවිච්චි කරනවා දිශාවේ ප්‍රතිවිරුද්ධ බව පෙන්වන්න. විස්ථාපනයේ වැඩි වෙන්න ත්වරණයත් වැඩි වෙනවා. විශාලත්වය අනුලෝම සමානුපාතික වෙනවා විස්ථාපනයේ විශාලත්වයට. දිශා මොනවා වෙනවද? ප්‍රතිවිරුද්ධ වෙනවා. සටහන් කරගන්න. ටකන සටහන් කරගන්න. හොඳ පාඩමක ආරම්භයක් ළමයි. හොඳේ. කාලයත් එක්ක මේ පාඩම තේරෙන්න පටන් ගනි. හිමින් සැරේ අපි විශ්ලේෂණය කරමු. හිමින් සැරේ විශ්ලේෂණය කරන්න. හරි. right. okay. ලියා ගන්න. විනාඩි දෙකක් දෙන්නම් ලියා ගන්න. විනාඩි දෙකක් දෙන්නම් ලියා ගන්න. සංසුන්ව ලියා ගන්න. කරගෙන යන්න. ලියා ගන්න. right. සංසුන්ගේ මෙනෙහි කරන්න. ඔබත් සංසුන්, මමත් සංසුන්, හැමෝම සංසුන්. බලන්න මං කොච්චර සංසුන්ද කියන්නේ. අන්න ලස්සනට එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිනවා. අර්ථ දැක්වීම. good. අන්න දාන්න ඕන කමෙන්ට් ළමයි ඒවා. thank you. යම් අචල ලක්ෂයක් කම්පන කේන්ද්‍රය කරගනිමින් චලිත වන වස්තුවක කේන්ද්‍රයේ දෙසට වන ත්වරණය කේන්ද්‍රයේ සිට මන් ලබන විස්ථාපනයට අනුලෝමව සමානුපාතික වේ නම් චලිත වස්තුව සරල අනුවර්ති චලිතයේදී. thank you. නිහාන් ඔබේසේකර. thank you. කරගෙන යන්න. කරන්න. ලියා ගන්න. හරි. right. okay. අන්න එහෙම කමෙන්ට් දාන්න. මම දෙන notes කමෙන්ට් කරන්න හැමෝටම එතකොට බලා ගන්න පුළුවන්. thank you. හරිද? වටිනවා ඒක. හරි. right. කාරණා ටික නැවත මතක් කරගමු ළමයි. මොකද
පාඩමේ ගණන් වලට යන්න තියෙන ඊට පස්සේ හොඳේ. හා. කාරණා ටික නැවත හොඳට මතක් කරගන්න. හොඳට බලන්න. හොඳට අහගන්න. පළවෙනි කාරණේ මාත් එක්ක. හා. අහගන්න. 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 ප්‍රත්‍යස්ත තන්තුවක් මතක් කරගන්න. බුද්ධියෙන් මොලෙන් මතක් කරගන්න. මොකක්ද? බාහිර බලයක් යටතේ දිග වෙනස් වෙනවා. නමුත් ආපහු පිහිටීමට ආපහු ස්වභාවික මට්ටමට එන තන්තු ප්‍රත්‍යස්ත තන්තු. එක ගොඩ. ප්‍රත්‍යස්ත තන්තුවක් බාහිර බලයක් යටතේ ඇදුනම වැඩිපුර දිගක් එනවා. ඒකට අපි කියනවා විතතිය කියලා. වැඩිපුර එන දිග විතතිය. ඔය විතතිය නිසා ළමයි තන්තු ඇතුලේ මොකක් හටගන්නවද? ආතතියක් හටගන්නවා. ඒ ආතතිය අපිට හොයන්න පුළුවන් කොහොමද? ලැම්ඩා විතතිය බෙදීම ස්වභාවික දිගින්. එහෙම නැත්නම් t සමානයි ප්‍රත්‍යස්ත මාපාංකයේ වැඩි කිරීම විතතිය බෙදීම ස්වභාවික දිග ප්‍රවීණ බෙදීම සමානයි. එහෙම මතක තියාගන්නත් කමන්නේ. රයිට් ඕකේ ළමයි. ඊට පස්සේ ඊළඟ කාරණේ අදාළ විතතියට අනුරූප ආතතිය x විශේෂයෙන් අවකලනය කරාම ගබඩාවන කාර්යයක් කරනවා ඩෙල්ටා x දුරකට අනුකලනය කරාම අපිට ගබඩාවන ශක්තිය එනවා. ඒව ඕන නැහැ. ගබඩාවන ප්‍රත්‍යස්ත විභව ශක්තිය අපි කටපාඩම් කරගත්ත සූත්‍රයක් මොකක්ද? ශක්තිය සමානයි භාගයක් ලැම්ඩා e වර්ගයේ බෙදීම ස්වභාවික දිග භාගයක් ප්‍රත්‍යස්ත මාපාංකය විතතියේ වර්ගය බෙදීම ස්වභාවික දිග. right. තුන්වෙනි කාරණේ ළමයි මොකක්ද? මොකද්ද තුන්වෙනි කාරණේ? සරල අනුවර්තයේ චලිතයේ මොකක්ද? අර්ථ දැක්වීම. කටපාඩම් කරන්න ඕනද? විභාගෙට ඔයාගෙන් අහනවද සරල අනුවර්තයේ චලිතයේ අර්ථ දක්වන්න වාක්‍ය වලින් කියලා? නෑ. ඔප්පු කරන්න එන්නේ. ඒක නිසා අපිට කාරණා කීපයක් මතක තියෙන්න ඕන. මොනවාද ළමයි මතක තියෙන්න ඕන? මොනවාද සරල අනුවර්තයේ චලිතයේ මතක තියෙන්න ඕන? කාරණා ටික අර්ථ දැක්වීම. මොකක්ද මතක තියෙන්න ඕන කාරණා ටික? ළමයි 1 විස්ථාපනයේ වැඩි වෙන්න ත්වරණේ වැඩි වෙනවා. විස්ථාපනයේ වැඩි වෙන්න මොකක් වැඩි වෙනවද? ත්වරණේ වැඩි වෙනවා. හරි. එනමුත් විස්ථාපනයේ දිශාව මෙහෙට නම් ත්වරණයේ දිශාව කොහෙටද තියෙන්නේ? ලකුණු කරන්නේ මෙහෙට ත්වරණයේ දිශාව. නමුත් ඇත්තටම තියෙන්නේ කොහෙටද? මෙහෙට. එහෙනම් විස්ථාපනයේ දිශාවටම නෙමෙයි ත්වරණයේ තියෙන්නේ ප්‍රතිවිරුද්ධ. ඔළුවට දාගන්න. right okay. සටහන් කරගන්න. ඔළුවට දාගන්න. අද ගණන් හැදෙන්නේ නැහැ ළමයි. අද සිද්ධාන්ත. අද මේ සෙෂන් එක ඉවරනාට පස්සේ කාටවත් පාඩම් පුළුවන් වෙන්න විදියක් නැහැ. සිද්ධාන්ත ටිකක් ඔළුවට යනවා විතරයි. හෙට 12යි කාලේ සෙෂන් එකකින් ඉතුරු ටික උදේ සංඛ්‍යානේ පාඩම් පටන් ගන්නවා. උදේ සංඛ්‍යානේ පාඩම් පටන් ගන්නවා. right. මං හිතනවා ළමයි ඔයාලට මේ වෙනකන් උගන්වපු ටික යම්කිසි මට්ටමකට හෝ අවධාරණය වුණා කියලා. ධාරණය වුණා කියලා අයිඩියා එකක් ඔළුවට ගියා කියලා. හරි මතකයක් විතරයි. හොඳේ මතකයන් එක්ක වෙන තර්කයක් අපි මේ මෙතන ගොඩනගන්න උත්සාහ කරන්නේ. දැන් අහගෙන ලියන්න මාතෘකාවක්. පන්ති වලදී නම් ළමයි මම ඊට වඩා ඉක්මනට ගණන් වලට යනවා. මතක ඇතිනේ රිවිෂන් තියරි කට්ටිය. ලයිව් සෙෂන් ගොඩක් කරන්න පුළුවන් නිසා මම බරපතල විශ්ලේෂණ වලට යනවා. ලියන්න ළමයි මාතෘකාව. හරි. මාතෘකාව ලියන්න කලින් වැදගත් දෙයක් කියන්න කැමතියි ළමයි. මේ කමෙන්ට් වල ඔච්චර දඟලන්න එපා. හරි. වැඩේ ඉන්න. කමෙන්ට්ස් සෙක්ෂන් එක පැත්තට දාලා වැඩේ ඉන්න. ඔයා කමෙන්ට් කරන්න එන්න අර වගේ තියරියක් ටග් ගාලා ලියනවා නම් ලියන්න. thank you. ඇත්තටම ගොඩක් ලොකු පිනක් ඒක. අනිත් එක තමයි මම මෙතන සුළු කිරීම වරද්දනවා ළමයි. x ප්‍රමාණයක් තිබ්බොත් 10x වගේම වරද්දනවා. 100ට ලක්ෂයක් විතර මම සුළු කිරීම වරද්දනවා.
එහෙම වැරදුනොත් චංගල කමෙන්ට් එකක් දාන්න සර් අතන වැරදුනා සර්ට කියලා. බොහොමත්ම ස්තුතියි. මගේ වැරදි හදනවට. හරි. මේ කමෙන්ට් වල ගොඩාක් රණ්ඩු එන්න එපා. මම ඔවා ගණන් ගන්න නැහැ ළමයි. කිසි දෙයක් මම ගණන් ගන්නේ නැහැ. ඔයත් ගණන් ගන්න නැතුව යන්න. මෙතන ඉගෙන ගන්න එන කට්ටියටත් අපි උගන්වමු. මෙතන ඉගෙන ගන්න නැති කට්ටියටත් අපි උගන්වමු. මෙතන මොකකටවත් නෙමෙයි ඔහේ බලන්න ඉන්න කට්ටියටත් අපි උගන්වමු. මොන දේ කිව්වා අපි උගන්වමු. මොන විදියට කතා කරත් අපි උගන්වමු. මොනවා වුණත් අපි උගන්වමු මේ ප්‍රශ්නේ ඉවර වෙනකම්. හරිනේ? හා. මොන දේ උතන කිව්වත් ඔයාලා ඉගෙන ගන්න. මොන දේ උතන වුණත් ඔයාලා ඉගෙන ගන්න. හරි? මිනිස්සු විවිධාකාරයි. මොකක්ද? පෘථිවිය මොකක්ද දෙකක් කාර්යය. හරි. හරි ළමයි. right okay. හරි. සංසුන් වෙන්න මම පොඩි කතාවක් කිව්වේ. right ළමයි. සැලෙන්න එපා. ඔහේ වැඩ කරන්න. ඔයාට පුළුවන්. හරි. අහගෙන. උදේම සෙෂන් එකේ සංඛ්‍යානේ පටන් ගන්නවා. හවස 4යි කාලේ සෙෂන් එකේ සරල රේඛාව පටන් ගන්නවා. පාඩම් තුනම දවස් 12ක් 14ක් අතර කාලයක් විහිදී. පාඩම් තුනම උදේ දවස් 12ක් 14ක් හෝ 15ක් යන්න පුළුවන්. අවුලක් නැහැ නේ ළමයි. මාසෙන් භාගයක් යනකොට පාඩම් 3ක් ඉවර වෙනවා කියන්නේ. ලකුණු 300කට ආසන්න ප්‍රමාණයක්නේ. ඉතින් හොඳ නැද්ද? right okay. හරි ළමයි. thank you එක හැදුවට. ලෝකේ ගෝලාකාරයි. thank you. මොන දේ වුණත් අපි ඉගෙන ගමු. මොන දේ වුණත් මම උගන්වනවා. මෙතන ඇවිල්ලා මගේ අම්මට තාත්තට බැන්න මම උගන්වනවා. හරි. අවුල නැහැ ෂේ. මොන දේ කමෙන්ට් කරත් මම උගන්වනවා. මැසෙන්ජර් වල මොන දේ මට කිව්වා මම උගන්වනවා. right. නේ? ඔව්. ඔයාලා නොකල යුතු දෙයක් ළමයි මේක. මම මේ නොමිලේ උගන්වන නිසා අනෙක් ගුරුවරුන්ට බලෙන් කියන්න එපා අමිලස නොමිලේ උගන්වනවා ඇයි ඔයාලට බැරි කියලා. කියන්නේ එහෙම කියන්න යන්න එපා. හොඳ නෑ ළමයි ඒක. හරි? ඔයාලා මාව ආදර්ශයට ගන්න. අරගෙන සංසුන්ව වැඩ කරන්න. කියන්නේ අනිත් අය සල්ලි වලට ඉගෙනනවද කියන එක මම නිකන් උගන්වනවද කියන එක සංසන්දනය කරන්න යන්න එපා. මොකද මේ මිනිස්සු මාත් එක්ක තරහ වෙනවා මම නිසා එක එක ඒවා අහන්න උනා කියලා. කරුණාකරලා මට කරන ලොකු උදව්වක් එහෙම වෙන්න එපා. හැමෝටම සහයෝගයක් දක්වන්න. හැමෝම ඔයාලා වෙනුවෙන් ඉන්නේ. right. කරන්නේ. මට සල්ලි ප්‍රශ්නයක් නැහැ ළමයි. මම මේ ආතල්ලේ මේ වැඩේ කරන්නේ. right. මගේ පන්තියේ ළමයින්ට සිලබස් කවර් කරන්න ඕමනාවට මම මේ කරන්නේ. මම මොකද ඒ අයට පොරොන්දු වුණා මැයි අග වෙනකොට සිලබස් කවර් කරනවා කියලා. ඉතින් මට පොරොන්දු කඩ කරන්න බෑ. ඒකට තමයි අපි වෙනත් පන්ති වල ළමයිත් සම්බන්ධ කරගත්තේ. ඒ මහඟු කාර්යය ඒවා කොටස් කාර්යය. right. right ළමයි. දවසේ සෙෂන් එකේ අන්තිම විශ්ලේෂණය. දවසේ සෙෂන් එකේ අන්තිම විශ්ලේෂණය. right. අනිත් වැදගත් දේ දැන් පාඩම් පටන් ගන්න දවසේ ළමයි 225ක් ඉන්නවා. අන්තිම දවසේ ඉඳී මේ පාර 110ක් වගේ. ඔන්න මං කිව්වා කියලා මතක තියාගන්න. හරි කමන්නේ ඒත් අවුලන්නේ. සජීවීව සම්බන්ධ වෙන ප්‍රමාණය ශූන්‍ය වුවත් මම උගන්වනවා. ඔයාලත් ඉගෙන ගන්න. හරිද? බලන්න. මාතෘකාව. ලස්සන විශ්ලේෂණයක් හොඳේ මාතෘකාව ලියා ගන්න. වෘත්ත චලිතය හා සරල අනුවර්තීය චලිතය අතර සම්බන්ධතාවය හඳුනා ගැනීම. වෘත්ත චලිතය හා සරල අනුවර්තීය චලිතය අතර සම්බන්ධතාවය හඳුනා ගැනීම. අනිත් වැදගත් දෙයක් ළමයි මට මතක් වුණා මේ මාතෘකාව ලියා ගන්නකො. වෘත්ත චලිතය හා සරල අනුවර්තීය චලිතය අතර සම්බන්ධතාවය හඳුනා ගැනීම. වෘත්ත චලිතය හා
සරල අනුවර්තයේ චලිතයේ අතර සම්බන්ධතාවය හඳුනා ගැනීම. right okay හරි ළමයි. right okay හරි මට මම මේ කරන කාර්යය නිසා මට විවිධ ප්‍රශ්න එන්න පුළුවන් සමහර විට. බැනුම්, අවලාද, අපවාද, නිന്ദා, ප්‍රශංසා ඔය විවිධාකාර ඒවා සැලෙන්නේ නැහැ. මොන හරි අමුතු තර්ජන එන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ නම් අපේ තාත්තේ හමුදාවේ හොඳට වෙඩි තියලා පුරුදු එක්කෙනෙක්. ඒක ප්‍රශ්නයක් නෑ මට. හරි. මෝටාර් එහෙම තියපු එක්කෙනෙක්. ඒ නිසා බයක් නෑ. හරි. රයිට් ළමයි. හරි. දැන් අහන්නේ. බලන්න. දවසේ අන්තිම විශ්ලේෂණය. එතකොට අපිට ගණන් වලට මාරු වෙන්න පුළුවන් හෙට. වෘත්තයක්. පොඩ්ඩක් අවුල් හොඳේ වෘත්තේ ළමයි. කේන්ද්‍රය. පොඩ්ඩක් ඉන්න බලන්න. කැතයි ටිකක් හොඳේ. ඔයාලා හරියට වෘත්තය ඇඳ ගන්න. මේක වෘත්තයක් වගේ පේන්නේ නැත්නම් ළමයි පැත්තක ලියා ගන්න මෙම රූපය වෘත්තයක් බව උපකල්පනය කරන්න. right okay හරි කරගෙන යන්න. හෙට නෙමෙයි ළමයි අද හොඳේ. very sorry හෙට නෙමෙයි අද. මේ උදෑසන සෙෂන් එක සංඛ්‍යානේ. අද හවස සෙෂන් එක සරල රේඛා. වරදිනවා sorry. ඇඳ ගන්න රූපේ ළමයි. ඇඳ ගන්න රූපේ. ඇඳ ගන්න රූපේ. ඇඳ ගන්න රූපේ. ඇඳ ගන්න රූප සටහන ළමයි. ඇඳ ගන්න රූප සටහන. right හරියටම පැයක් ගිහිල්ලා පාඩම් පටන් අරන් කාරණා කිහිපයක් ඔයාගේ ඔළුවේ ඇති අමතක වුණොත් නැවත කියව ගන්න ළමයි. මොකද හෙට ගණන් හදන්න පටන් ගන්නවා. අද අන්තිම විශ්ලේෂණය මේක. මේක කරාට පස්සේ ඔයාට තීරේ සරල අනුවර්තී චලිතයේ අර්ථ දැක්වීම. හොඳට අහන් ඉන්න. හොඳට අහන් ඉන්න. ළමයි මේක අචල කේන්ද්‍රය. මේක අචල මට්ටම. හරිද? අචල මට්ටම. මේක කේන්ද්‍රය. වෘත්තයක චලනය වන වස්තුවක් ගන්න. වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක්. ඔමෙගා නියත කෝණික ප්‍රවේගය. අනිත් වැදගත් දෙයක් මොකක්ද? නියත කෝණික ප්‍රවේගය. මේ වෙලාවේදී තීටා කෝණයක් ආනතයි කියලා මම හිතන්නේ. O A ඇඳගන්න කම්ප්ලීට් කරගන්න. කම්ප්ලීට් කරගන්න. පැයක් හරියටම ගිහිල්ලා තියෙන්නේ. පාඩම් පටන් ගන්න පැයයි. 240p 130 MB ලු දැන්ට කැපිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට 150න් 160න් නවතින්න පුළුවන්. හොඳයි. හොඳයි නේද? සම්භාවිතාව ඉදිරි දික් කරමු ළමයි. දුල්ෂාන් දුනි 6:45 නෙමෙයි 7යි කාලේ. මම වෙනස් කරා මට බයක් ආව මට නිින්ද ගියොත් කියලා. උදේ 7යි කාලේ. කරන්නේ.
සර් ආනන්දිත. ඔව්. මාර ප්‍රශ්න වැඩ කරන්නේ. පැයක් ගිහිල්ලානේ මටත් දෙනුන්නේ. right okay. YouTube බලන කට්ටිය YouTube බලන්න. Facebook එකේ කරන කට්ටිය right. right. හරි ළමයි. capital A omega කෝණික ප්‍රවේගයක්. නියතයි හොඳේ. හා. දැන් වැදගත්ම දේ. මෙයාගේ හෙවණැල්ල ලම්බ ප්‍රක්ෂේපණය මම ලකුණු කරනවා B කියලා. B කියලා. අරය R මෙතන ඉඳන් හෙවණැල්ලේ තිත x දුරකින් ඉන්නවා කියලා ලකුණු කරනවා. සටහන් කරගන්න. සටහන් කරගන්න. සටහන් කරගන්න. ළමයි ඕන තරම් වෙලාව තියෙනවා මේ පාඩම ඉවර කරගන්න. අදම පාඩම කවුරු හරි කෙනෙක් ඉවර කරගන්න බලාපොරොත්තු වුණා නම් බලවත් කනගාටුව. දවස් 14ක් හෝ 13ක් 12ක් යන්න පුළුවන් පාඩම ඉවර වෙන්න. හරි? හදිස්සි නම් මම දන්නේ මට තීරණයක් දෙන්න බෑ ළමයි. මම හිමින් සැරේ උගන්වන මිනිස්සෙක්. හැබැයි සිලබස් එක මම ඉවලදී ඉවරයි හැම පන්තියකම. අන්තිම මාස දෙක රිපීට් රිවිෂන්. රිපීට් රිවිෂන් අන්තිම මාස දෙක සිලබස් එකෙන් 70ක් විතර නැවත කවර් කරනවා. කෙටි ක්‍රම ඔස්සේ. මාකින් ස්කීම් ඔස්සේ. right. වැඩ. හරි ළමයි. දැන් අහන් ඉන්න. තරුවක් දාන්න යන්න. ප්‍රක්ෂේපණේ එහෙමත් නැත්නම් සෙවණැල්ල. එහෙම ලියමුකෝ තේරෙන සිංහලෙන්. සෙවණැල්ල B වෘත්තයක ඔමෙගා නියත කෝණික ප්‍රවේගයෙන් චලිත වේ. එවිට මේ මොකද වෙන්නේ? එවිට B අචල මට්ටම දිගේ O හි දෙපස සිය චලිතය නිරූපණය කරයි. O හි දෙපස සිය චලිතය නිරූපණය කරයි. O හි දෙපස සිය චලිතය නිරූපණය කරයි. හොඳට බලන්න. මෙයා මෙහෙම යනකොට හෙවණැල්ල කොහොමද යන්නේ? මම මයික් එකක් පොඩ්ඩක් පාවිච්චි කරනවා. හරිනේ? තේරුණාද? මෙයා මෙතන ඉන්නවා නම් හෙවණැල්ල මෙතන. මෙයා මෙහෙම යනකොට මෙයා මෙහෙම යනවා. මෙයා මෙහෙන් යනකොට මෙයා මෙහෙට යනවා. මෙයා මෙහෙට යනකොට මෙහෙට යනවා. මෙතනට ආවට පස්සේ මෙහෙට යනකොට මෙහෙට යනවා. තේරුණා? අර අංශුව වෘත්තයක යනවා. එයාගේ හෙවණැල්ල O කම්පන කේන්ද්‍රය කරගෙන සරල අනුවර්තයේ චලිතේ
යෙදෙනවා. උදෑසන ව්‍යායාම සටහන් කරගන්න. right කරගෙන යන්න. කරගෙන යන්න. right එහෙනම් ළමයි B වස්තුව B7L 7L තිත O කම්පන කේන්ද්‍රය කරගනිමින් දෙපසට දෙපසට විස්ථාපන ඇති කරයි. දෙපසට විස්ථාපන ඇති කරයි. දෙපසට මොන ඇති කරනවද ළමයි? විස්ථාපන ඇති කරයි. සටහන් කරගන්න. ඔයාලා මොන මට්ටමේ හිටියත් මම උගන්වනවා. ඔයා මොන දේ කිව්වත් මම උගන්වනවා. මොන දේ වුණත් උගන්වනවා. හරි. නිසා මම මේ කරන කැපවීම දිගටම කරන් යනවා. මොකද මේක වටින ගොඩක් දෙනෙක් ඉන්නවා. මේක කඩා කප්පල් කරන්න ගොඩක් කට්ටිය ඉන්නවා. එයාලටත් මම ගෲප් එකේ ඉන්න දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලත් අපේ සමාජිකයෝ. එයාලා තමයි අපි උනන්දු කරගන්නේ. තව හොඳට මේ දේ කරන්න. හරි. නිර්පාහරින් නැහැ කිසි කෙනෙක්. alright. 아무තු නීති නැහැ. ෆේක් වලින් එන්නත් පුළුවන්. අම්මලා තාත්තලට ඇවිල්ලා ළමයට ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නේ තියෙනකම් මම මේ උදව්ව ඔයාලට කරනවා. හරි. right සටහන් කරගන්න. සටහන් කරගන්න. කරගෙන යන්න. right වැඩ. හරි. right okay ළමයි. ලියන්න තරුවක් දාලා චලිත වස්තුවේ විස්ථාපනයේ මනිනු ලබන දිශාවටම ත්වරණය ලකුණු කළ යුතුය. චලිත වස්තුවේ විස්ථාපනයේ මනිනු ලබන දිශාවටම x double dot විස්ථාපනයේ x dot කියන්නේ ප්‍රවේගය, x double dot කියන්නේ දෙපාරක් කාලේ විශේෂ නමකල්නේ ත්වරණය. හරිද? විස්ථාපනයේ මනිනු ලබන දිශාවටම කවුරු අංකණය කරනවද ළමයි? ත්වරණය අංකණය කරනවා. ත්වරණය අංකණය. සටහන් කරගන්න. සටහන් කරගන්න. දැන් චුට්ටක් 20 කට්ටියට විතරක් තේරෙන වැඩක් කරන්නේ. 21 කට්ටියට අවකලනයේ දැනුම තියෙනවා නම් තේරෙයි. නොතේරුනොත් නොහේ ලියා ගන්න. ගණන් හදන්න එච්චර ඕන නැහැ. 22 කට්ටියට නම් තේරෙන එකක් නෑ මේ මම මේ ලියන්නේ අනික. හරි. අවකලනයේ දන්නවා නම් චුට්ටක් තේරෙයි. නොතේරුනොත් ඔහේ ලියා ගන්න. අන්තිමට එන ප්‍රතිඵලේ සතුට විතරක් භුක්ති විඳින්න. right ළමයි. මේ වෙලාවේදී විචල්්‍ය x හා නියත ඔමෙගා සඳහා x සමාන වෙනවා කාටද ළමයි? r cos θට. x සමානයි r cos θට. නියත r හා ඔමෙගා කාලයේ විශ්යෙන් අවකලනය කරන්න. dx and dt x dot වෙනවා. r නියතයි. cos θ ගේ අවකලනයේ 21 කට්ටියක් දන්නවා චුට්ටක්. ඍණ sin θ. θ විචල්‍යයක්. θ වෙනස් වෙනවා ළමයි මේක වටේ යනකොට. d θ යට dt. එහෙම නැත්නම් θ dot. 21 කට්ටියට මේක තේරෙන්නේ නැතුව ඇති දාමනීතිය දන්නේ නැති නිසා. 20 කට්ටියට තේරෙන්නේ නැතුව ඇති දාමනීතිය අමතක නිසා. හරි? කමන්නේ ලියා ගන්න. x dot එනවා. ඍණ θ dot කියන්නේ ළමයි
කෝණීය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. d theta යට dt. හරි? මෙයා dx යට dt. කාලය විශ්ෙන් අවකලනය කරනවා. එයා x dot එන ප්‍රවේගය ඍණ r මෙයා කවුද? ඔමෙගා. r ඔමෙගා sin theta. නැවත t විශ්ෙන් අවකලනය කරනවා. මොකක්ද වෙන්නේ? මෙයාව නැවත t විශ්ෙන් අවකලනය කරොත් ළමයි d වර්ගය x යට dt වර්ගය. එහෙම නැත්නම් x double dot. එකපාරක් අවකලනය කරොත් 1 තිතයි දෙපාරක් අවකලනය කරොත් 32යි අංකණිය සඳහන්. මෙයාව අවකලනය කරමු. ඍණ r ඔමෙගා නියතයක් තිබ්බා sin theta cos theta. theta අවකලනය කරාම d theta යට x double dot. එහෙම නැත්නම් ත්වරණය සමානයි ඍණ r ඔමෙගා මම මෙහෙම ලියන්නේ. ඔමෙගා මේකත් ඔමෙගා එන ඔමෙගා වර්ගය මෙයත් ඔමෙගා නිසා r cos theta ඔමෙගා පැහැදිලි. x double dot සමානයි ඍණ ඔමෙගා වර්ගය r cos theta කියන්නේ x. ආන්න ළමයි ලස්සන යෙදීම. අංශුවේ ත්වරණය සමානයි කෝණික ප්‍රවේගයේ වර්ගයේ වතාවක් විචල්්‍ය විස්ථාපනය. ත්වරණය සමානයි ඍණ කෝණික සංඛ්‍යාතය කියලාත් කියනවා. කෝණික ප්‍රවේගයේ වතාවක් සංඛ්‍යාත කියන වචන ලස්සනයි. වැඩි කිරීම විස්ථාපනය. right. ඒ කියන්නේ ත්වරණය ළමයි අනුලෝමව සමානුපාතිකයි ඔමෙගා නියත නිසා ඍණ x ට. තවද ත්වරණයේ විශාලත්වය අනුලෝමව සමානුපාතිකයි මෙයා නියතයක් නිසා ඍණ x ගේ මාපාංකය x. එම නිසා b සරල අනුවර්තීය චලිතයකි. ළමයි එහෙනම් ඔයාට ඔළුවේ මතක තියෙන්න ඕන සරල අනුවර්තීය චලිතයේ යෙදෙන වස්තුවකට අනිවාර්යෙන් අනුරූප වෘත්ත චලිතයක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? අනිවාර්යෙන් අනුරූප වෘත්ත චලිතයක් තියෙනවා. සටහන් කරගන්න. ලස්සන යෙදීමක් කරේ ළමයි අවබෝධය ඔළුවට දාගන්න. හරි දැන් උපදෙස් අනුශාසනා කරන්න එපා. මොකද ඔය උපදෙස් දෙන කට්ටියම A level කියන එක හොඳට තම්බපු කට්ටිය. O level result එක බලපාන්නේ නැහැ A level කරන්න. හරිද? right? හරි. අපේ පන්තියේ හිටියා A9 ඒවා ගොඩක්. A level හිටියා F3 ඒවත් ගොඩක්. A9 ගත්ත කට්ටිය A3ක් ගන්නවා. හොඳ රිසල්ට් උත් ගන්නවා F උත් ගන්නවා. ලෝක සභාවේ ළමයි. A level ටිකක් විතර කැපවීමක් කරන්න ඕන විභාගයක්. ඕන විභාගයක් කැපවීමක් කරන්න ඕන. වැඩ. අයියලා මල්ලිලා සංසුන් වෙන්නකෝ. ඉගෙන ගන්න. සංගීම කරන්න එපා. ඊට වඩා ලොකු එකක් හොයලා ගන්න. හරි. එහෙම වෙන්නේ නැහැ ළමයි. කැම්පස් ගිහිල්ලත් ඔයා මීට වඩා වැඩි මහන්සියකින් වැඩ කරන්න ඕනේ. මීට වඩා වැඩි මහන්සියකින් වැඩ කරන්න ඕනේ. හරි. ඒ වෙලෙ වගේ නෙමෙයි ළමයි කැම්පස් වල වැඩ වැඩි. හොඳේ. අවුරුදු 4ක් මාර්ගයේමත් එන්න ඕනේ. ඔය ඔක්කොම ඉවරනට පස්සේ MSc වේවා PhD වේවා කරන්නේ ඒවා ඊට වඩා අමාරුයි. ඊට වඩා වැඩ වැඩි. ඔය ඔක්කොමත් කළා රස්සාවකට ගියාට පස්සේ ඒක ඊට වඩා අමාරුයි. ඊට පස්සේ ඔයා ඒ රස්සාවත් කළා ගෙදර ගියාට පස්සේ ඒක ඊට වඩා අමාරුයි. මේකේ ඔයාගේ ජීවිතේ අමාරු නැති තැනක් ඔයාට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම අමාරු තැනක් ඔයාට හම්බ වෙන්නේ නැහැ.
ඒ ප්‍රශ්නේ දිහා වහා බලන විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඔයා ප්‍රශ්නෙට මුහුණ දෙන විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. හරි. ප්‍රශ්න වලට මුහුණ දෙන එක්කිනා කවදාකවත් ප්‍රශ්න අහන්නේ නැහැ. එයා මුහුණ දෙනවා. කොමාරි ප්‍රශ්නේ එක්ක ඔයාට අත්දැකීමක් වෙන්න පුළුවන්. එක්ක තව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. right. ප්‍රශ්නයක් නැති වුණොත් ඒකත් මාර ප්‍රශ්නයක් නේ ළමයි. දැන් තියෙන ප්‍රශ්න මොනවාද? ජීවත් වෙන්න තියෙන ලේසිම විදිය තමයි මං කියන හැමදාම උස්ම ගන්න තියෙන්න ඕන, උදේට ගන්න තියෙන්න ඕන, දවල්ට ගන්න තියෙන්න ඕන, රැට ගන්න තියෙන්න. ආපහු රිපීට් වෙන්න ඕන. හරි සරලයි. වැඩ කරගෙන. හරි. කාගේවත් උපදෙස් ඔයාගේ ආදර්ශ පාට කරගන්න එපා. ඔයා තීරණය කළා වැඩ කර. බලන්නකෝ මේ බෝඩ් එක දිහා බැලුවම එන මුස්පෙක්තු මූසල හැංගීම. හරි. සටහන් කරගන්න. හරි ළමයි. එහෙනම් වැඩ. right okay. අහන් ඉන්න. අන්තිම කොටස අන්තිම වාක්‍ය කීපේ මම කියන්නේ. අපි අද ඉගෙන ගත්ත දේවල් ටික යලි මතකාවර්ජනය කරමු. හරි. හොඳම ආවර්ජන කියව මතක් වුණේ මගේ ගෝලයේ 2016 රිවිෂන් එකේ මොරටුවේ කැම්පස් එකේ ඉන්නේ. මට මැසේජ් එකක් දාලා තිබ්බා සර් කියපු කතාව ඇත්ත. කැම්පස් ගියාම ජීවිතේ සාර්ථක වෙනවා කියපු කට්ටිය කවුද හොයාගන්නත් නෑ දැන් කියන. මම කිව්වා ඒක තමයි කියන්නේ. හරි ඕනේ. අහන් ඉන්න. මේ වෙනකන් උගන්වපු දේවල් දැන් පැය විනාඩි 20ක් විතර වෙනවා. මේ වෙනකන් උගන්වපු දේවල් මතකාවර්ජනය කරගමු ළමයි. මාත් එක්ක පළවෙනි දේ සරලානුවර්තී චලිතයේ යෙදෙන වස්තුවක විශ්ලේෂණය අපි කරේ. ප්‍රත්‍යස්ත තන්තු ස්වභාව දිග වෙනස් වුණාට තිබ්බතැන්ටම ආපු තන්තු. විතතිය බාහිර බලයක් නිසා ස්වභාවික දිගට ඇතිවෙච්ච වෙනස වැඩිපුර ලැබුණු දිග. හරි දුන්නක නම් අඩු වෙන්නත් පුළුවන්. right. ඊට පස්සේ ප්‍රත්‍යස්ත තන්තුක ආතතිය හොයන සමීකරණය මොකක්ද? විතතිය වැඩි කිරීම ප්‍රත්‍යස්ත මාපාංකයේ බෙදීම ස්වභාවික දිග. තන්තුවක් වැඩිපුර දිගක් ඇදෙනවා කියන්නේ ළමයි මේ තන්තුව ඇතුලේ මොකක් ගබඩා වෙනවද? විභව ශක්තියක් ගබඩා වෙනවා. ප්‍රත්‍යස්ත විභව ශක්තිය. සූත්‍රේ මොකක්ද අනුකලනය කළ උත්තරේ ගත්තොත්? භාගයක් ලැම්ඩා e වර්ගයේ බෙදීම l වෙනවා. හොඳේ? right. ඊට පස්සේ සරලානුවර්තී චලිතයේ අර්ථ දැක්වීම මොකක්ද ළමයි? සරලම අර්ථ දැක්වීම විස්ථාපනයේ වැඩි වෙනකොට ත්වරණීය වැඩි වෙන විස්ථාපනයේ මනින දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ත්වරණීය තියෙන චලිත වස්තුවක් සරලානුවර්තී චලිතයක් පෙන්වනවා කියලා තියෙනවා. හරි. මම කම්පන කේන්ද්‍රේ ඉඳන් දුර යන්න තමයි මට ත්වරණය වැඩි. මගේ ජොලිය වැඩි ගෙදරින් ඈතට යන්න. දැන් ඔයාලා ගෙදරින් එළියට බැස්සට පස්සේ හරි ජොලිනේ. ඔයා ගෙදරින් එළියට බැස්සට පස්සේ හරි ජොලි. ඒ කියන්නේ ත්වරණය එන්නේ ගෙදරින් දුර එළියට යන්න ත්වරණය වැඩි වෙනවා. විස්ථාපනයේ වැඩි වෙන්න ඔයාගේ ත්වරණය වැඩි වෙනවා. හැබැයි ගෙදර ඉන්න මිනිස්සු ඔයාට මොකක්ද කියන්නේ? අනේ එන්න යන්න එපා එන්න. එන්න කියන්නේ ගෙදර පැත්තට. ඔයා යන්නේ ගෙදරින් ඉවතට. ඔයා ගෙදරින් ඉවතට යනවා. ගෙදර කට්ටිය ඔයාට කියනවා එන්න කියලා. ඔයා යනවා. මේ ගෙදර. මම දැන් යනවා. බායි කියලා. ගෙදර කට්ටිය මොකද? අනේ එන්න. මම යන්න ජොලිය වැඩි. හැබැයි එන්න කියනවා. මොකෝ වෙන්නේ මං එක වෙලාවකදී නැවතිලා ආපහු වෙනවා. ආපහු වෙනවා. දැන් දුර අඩු වෙනවා. ත්වරණය අඩු වෙනවා. right. තේරුණාද අදහස? හැමතිස්සෙම විස්ථාපනය වැඩි වෙනකොට ත්වරණය වැඩි වෙනවා. විස්ථාපනයේ දිශාවට නෙමෙයි ළමයි ත්වරණය තියෙන්නේ. අපිට බැඳීම තියෙන්නේ කොහෙටද? බලය තියෙන්නේ කොහෙටද? ගෙදර පැත්තට. කොහෙ ගියත් අපි ගෙදර යන්නේ අන්තිමේට. බඩ ගාගෙන හරි ගෙදර එනවා. right ළමයි. සරලානුවර්තී චලිතයේ මූලික විශ්ලේෂණය සහ කරන්න ඕන විශ්ලේෂණ ඔක්කොම ඉවරයි. තීරි සම්බන්ධද? හෙට ගණන් හදන්න පටන් ගන්නවා මූලිකම ගණන්. ඊට පස්සේ විශ්ලේෂණ කිහිපයක් යනවා. විස්ථාපන සමීකරණේ, ප්‍රවේග සමීකරණේ, ත්වරණ සමීකරණේ කියන විශ්ලේෂණ තුනක් අපිට
කතා කරන්න තියෙන. දවස් 12ක් 13ක් මේ පාඩමයි. අද 240කට ආසන්න ප්‍රමාණයක් සජීවීව සම්බන්ධ වුණා. දැන් 203ක් වගේ ඉන්නේ. අන්තිම දවස් වෙනකොට ওই ප්‍රමාණය කොහොමද 100ක් විතර වෙනකන් අඩු වෙයි. එහෙම වුණත් ඔයාලා මේ පාඩම් ටික අනිවාර්යෙන් YouTube එකේ හරි live session Facebook එකේ දානවා. බලලා අධ්‍යයනය කරලා විභාග ගන්න අනිවාර්යෙන් ගොඩ යන්න වාට පුළුවන්. මම සපෝට් එක දෙන්න. මොන දේ වුණත් මොන දේ කිව්වත් මොන දේ වුණත් ඔයාලා කොච්චර දැඟලුවත් මම මේ උගන්වන එක ඔයාලා වෙනුවෙන් කරනවා. එහෙනම් ස්තුතියි සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම. අපි ගියා උදේ 7යි කාලට හම්බෙමු සංඛ්‍යානික එක්ක. මට එකපාරට මෙහෙට යන්න බෑ වයර් එක තියෙන නිසා.